සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට සදහම් මසන්ඩට පින්සිත උපදවාගෙන අදත් බෞද්ධ රූපවාහිනී සමගින් එකතු වන සදැහැති ඔබේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පැයදී විකාශය කරන දායකත්ව සතරමානුශාසනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. අද මේ උතුම් දේශනාව වෙනුවෙන් අප සිදු කළ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනී ප්‍රධාන මැදිරි පරිසරයේ වෙත වැඩම අවදාළ පූජනීය කෝරළයාකම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුනත් මැද සාදු නදින් ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. සාදු සාදු සාදු. සදේවතුනි, අද මේ උතුම් දේශනාව ධර්ම දානයක් ලෙසින් ලංකාවාසී ලෝකවාසී ඔබ හැමදෙනාගේම සිත් සතන් ධර්මයෙන් සූපත් කරන්නට පුණ්‍යවන්ත දායකත්වය ලබා දෙනවා පානදුර අලපුව මුල්ල පදිංචි සමිත පණ්ඩාර මහතා, තනුජා පණ්ඩාර හා නෙළුම් පණ්ඩාර යන ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස විසින් නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සච්ඡං භනේන කුඤ්ජේය දජ්ජාපස්මින් පියාචිතේ ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ සද්ධර්ම දානමය පින්කම නැමැති මේ ශාසනය උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම සම්පූර්ණ කරගන්න. මේ උතුම් වූ ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනී නාලිකාව හරහා මුළු ලෝකේටම දානය කරවලා රැස් කරගන්න කුසල ස්කන්ධය අසීමාන්තිකයි. ඒ වගේම මේ මොහොතේ සද්ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් වගේම මේ දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාමත් උතුම් වූ සද්ධර්ම ශ්‍රවණානිසංසයත් අත්පත් කරගන්නවා.
අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බණ අහන හැම කෙනෙක්ම උතුම් වූ පරමාර්ථයක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරන එක වටිනවා කියලා. ඒ පරමාර්ථය තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්නයි දේශනා කළේ. ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරලා නැවත මනුස්ස ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කරනවා. ඒ දෙව් පිරිස දිව්‍ය ලෝකෙට පැමිණීම සඳහා මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම් මොනවද කියලා. කරුණු කාරණා දැනගෙන නැවත වතාවක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ කරුණු එකතු කරලා මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. මෙන්න මේ වාගේ දේවල් ජීවිතේ සම්පූර්ණ කරගත්ත අය දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා මට මුණ ගැහුණා. ඒ අය මෙන්න මේ විදිහේ දිව්‍ය සම්පත්තියක් විඳිනවා කියන කාරණාවල් ප්‍රත්‍යක්ෂ කරවලා එහෙම කුසල් කරන්න මිනිසු උනන්දු කරවලා මරණින් පස්සේ සුගතිගාමී පුද්ගලයන් බවට පත්කරන්න උන්වහන්සේ අප්‍රමාණ ව්‍යායාමයක යෙදුණා. ඒ වාගේ වැඩම කරපු එක ගමනක තමයි මේ කාරණාවට හේතු වෙන දිව්‍යාංගනාවන් කීප දෙනෙක් උන්වහන්සේට මුණ ගැහෙන්නේ. මේ දිව්‍යාංගනාවන් මුණ ගැහෙන තැන සඳහන් කරනවා එක මහානුභාව සම්පන්න දිව්‍යාංගනාවක්. මහරහතන් වහන්සේට මුණ ගැහුණාම මහරහතන් වහන්සේ අහනවා මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වාගේ පින්කමක් කරලාද මේ තරම් ආනුභාව සහිතව ඉපදුනේ කියලා. තමන් කරපු පින්කම පිළිබඳව කියන්නත් ලොකු ලැජ්ජාවක් තිබුණා. ස්වාමීනි, මං ඒ තරම් ලොකු පින්කමක් කරලා නෙමෙයි මෙහි ඉපදුනේ. ඒ නිසා සඳහන් කළා ස්වාමීනි, මා විසින් බොහොම සුළු පින්කමක් තමයි කරලා තියෙන්නේ. කිසිම දානයක් දීලා නැහැ. කිසිම පූජාවක් කරලා නැහැ. කිසිම වන්දනාවක් කරලා නැහැ. නමුත් මම මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ සත්‍ය වචනේම භාවිතා කළා. සත්‍ය වචනයට ගරු කළා. ඒ පින නිසා තමයි මම දිව්‍ය ලෝකයේ ඇවිල්ලා ඉපදුනේ. තවත් දිව්‍යාංගනාවක් ළඟට ගියහම ඇය සඳහන් කරනවා ස්වාමීනි, මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මගේ ස්වාමියා හරීම සැරපරුස කෙනෙක්. දකින මොහොතක් පාසා ඔහුගෙන් දකින්නේ බොහොම රළු මුහුණක්. අතට අහුවෙන්නේ යමක්ද එයින් පහර දීලා මගේ ඔළුවත් පලනවා. නිරන්තරයෙන් මට ගුටි කණ්ඩ සිද්ධ වෙනවා. නමුත් මම කල්පනා කළේ කවුරු නමුත් ඒ මගේ ස්වාමි පුරුෂයා. ඒ මගේ ආරක්ෂකයා. ඒ මගේ වගකීම දරන පුද්ගලයා. ඒ නිසා ඔහු මට මොනතරම් හිරිහැර කළත් මම ඔහුට විරුද්ධව කිසිම ආකාරයකින් කේන්තියක් නම් ගත්තේ නෑ ස්වාමීනි. ආන් එහෙම කේන්ති නොගත්ත නිසා නොකිපී මෛත්‍රී සිතුවිලි වලින් යුක්තව හිටපු නිසා
මට දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ලැබුණා. තවත් දිව්‍යාංගනාවක් සඳහන් කළා පූජා කරගන්න යමක් නැති හින්දා කැකිරි ගෙඩියක් දන් දුන්නා. තව දිව්‍යාංගනාවක් සඳහන් කළා තිඹිරි ගෙඩියක් දන් දුන්නා. තව දිව්‍යාංගනාවක් කියනවා බොරළු දමන ගෙඩියක් දන් දුන්නා. තවත් දිව්‍යාංගනාවක් කියනවා උග්ගහක් දන් දුන්නා. මේ වාගේ දේවල් දන් දීලා තමයි දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරලා ස්වාමීනි ඇත්ත පමණකුත් කියපු නිසා මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා දෙව්ලොව උපදින්න පුළුවන්කමක් තියනවද? එහෙම අහපුවහම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මොග්ගල්ලාන ඒ තැන්වලට ගිහිල්ලා ඒ අය මුණ ගැහිලා කරුණු කාරණා දැනගෙන ඇවිල්ලා තවත් මගෙන් ආපහු විමසන්න දෙයක් තියෙනවද? එහෙම සඳහන් කරලා තමයි අර මුලින් සිහිපත් කරපු ගාථා රත්නයේ දේශනා කරන්නට යෙදුනේ. සච්ඡං බණේන කුඤ්ජෙය්‍ය දජ්ජා පස්මින් පියාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සම්තිකේ. සත්‍ය වචනයක් කියන්නේ අනුන් පිළිබඳව ද්වේෂසිත ඇති නොකරන්නේ යමෙක් යමක් ඉල්ලුවේද දෙන්න යමක් නැතත් තමන් ළඟ ඇති සුළු දේ නමුත් දෙන්න කටයුතු කරන්නේද මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරගත් අය දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. සත්‍ය වචනේම කතා කරනවා. කේන්ති ගන්නේ නැතුව මෛත්‍රී සිතිවිලි වලින්ම ඉන්නවා. දෙන්න දෙයක් නැතත් ඇති ස්වල්ප දේ නමුත් දීලා තියෙනවා. මේ කාරණා තුන දිව්‍ය ලෝක උප්පත්තියට හේතු වෙනවා කියලා මේ ගාථා රත්නයේ දේශනා කළා. එතකොට පින්නතුනි අපි කල්පනා කරන්න ඕනේ මෙතන සච්ඡං බණේන කියලා කිව්වේ ඇත්ත කියන්නේය. සඳහන් කරනවා ඇත්තම කිය යුතු සත්‍ය කියලා කියන්නේ වාක් සත්‍යම විශේෂයෙන් මෙතන සලකනවා කියලා කියනවා. නිබරු බස වාක් සත්‍ය නම් වෙනවා කියලා සිහිපත් කරනවා. පින්නතුනි මේ කාරණාව සාකච්ඡා කරනකොට අපි විශේෂයෙන් තව කරුණු කීපයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් මෙතන සඳහන් කළේ කිසිම දානයක් දීලා නැහැ. කිසිම පූජාවක් කරලා නැහැ. වෙනත් පින්කමක් කරලා නැහැ. සත්‍ය වචනේ විතරක් කතා කළා කියලා. මේ කාරණාව අහගෙන ඉඳලා කරුණු හරිහැටියේ අවබෝධ නොකරගත්තොත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ තරම් මහ පිංකම් කර කර සිල් ගුණ ආරක්ෂා කර කර මහ දුක් විඳින්න අවශ්‍ය නැහැ. අපිත් මේ වාගේ එක පිංකමක් ජීවිතේ ප්‍රගුණ කරගත්තාම ඇති නේද කියලා. මොකද සඳහන් කළානේ එක උග්ගහක් විතරයි දන් දුන්නේ කියලා. එක කෙකිරි ගෙඩියක් තිඹිරි ගෙඩියක් විතරයි දන් දුන්නේ කියලා. අපේ සූත්‍රවල සඳහන් කරනවා මේ දානය පිළිබඳව පැහැදිලි කරනකොට ඊටාම නැති බැරි කාලේ ස්වල්ප දෙයක් තමයි දන් දීලා තියෙන්නේ. හැබැයි අල්පයක් ඇති කල්හි දුන්න දාණය දහසින් ගුණ කරලයි බලන්නේ කියලා සඳහන් කරනවා. දෙන්න දෙයක් නැහැ බොහොම ටිකක් තමයි දෙන්න පුළුවන්. නමුත් ඒක දෙන්නේ ශ්‍රද්ධාවෙන්. එහෙම දෙන දේ දහසින් ගුණ කරලා බලනවා කියලායි සඳහන් කරන්නේ. එහෙම වුණාම ඒක විශාල දීමනාවක්. අනිත් කාරණාව තමයි පින්නතුනි මේ කිසිම පූජාවක් කළේ නැහැ කිසිම බණක් ඇහුවේ නැහැ කියලා කීවට මේ අය සංසාරේ බොහොම පින් කරපු අය. සංසාරේ බොහොම දන් දෙන්න ඇති. සංසාරේ බොහෝසේ සිල් රකින්න ඇති. මේ අන්තිම ජීවිතයේ තමයි මේ දුප්පත් බවක් තිබිලා තියෙන්නේ. සසර සිල් ගුණ පුරාපු පුරුද්ද නිසා මේ ජීවිතෙත් වාක්‍ය සත්‍ය මනාව ආරක්ෂා කරලා තියෙනවා.
ඒ කියන්නේ මුඛය පාවිච්චි කරලා කරපු වැරදි එකක්වත් කරලා නැහැ කියන එකයි. ඇත්ත වචනේම භාවිතා කළා. එහෙමනම් පරුස වචන ආදී වචනත් නොකියන්න ඇති. කේලම් සම්පප්පලාප ආදියටත් නොයෙදෙන්න ඇති. ඒ වුණාට සංසාරේ බොහෝසේ පිං රැස් කරලා තියෙන බවට තොරතුරු තව තව සූත්‍ර වලින් තව තව දේශනාවල් වලින් මේ කරුණ වලට එකතු කරගන්න පුළුවන්. මේ ජීවිතයේ අඩුපාඩුවක් නිසායි සත්‍ය භාවිතා කරලා තියෙන්නේ. මෙතන සඳහන් කළේ සත්‍ය විතරක් භාවිතා කළා කියලා. නමුත් මනාව සිල් තියෙන්න ඇති. දැන් එක උග්ඝහක් විතරක් දුන්නා කියලා කියහම දානයට උග්ඝහක් පූජා කරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා නම් එතන තියෙන්නේ අපට වැරදීමක්. නමුත් මේ ස්වල්ප දේ දන් දෙනකොට මනාව ප්‍රගුණ කරගත්ත සීලයක් මත පිහිටලා ප්‍රතිග්‍රාහක ප්‍රඥාවේ මනාව පිහිටලාම මේ ස්වල්ප වූ දාණය පිළිගන්වන්න ඇති. ඒ කරුණ මෙතන විශේෂයෙන් මෙහෙම සඳහන් කරලා නැති වුණාට තවත් ධර්ම කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා කියලා සිහිපත් කළේ ඒකයි. දෙන්න දෙයක් නැතිම නම් එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලයක ඉපදිලා නම් මුලින් සත්‍ය විතරක් ප්‍රකාශ කළා කියපු දිව්‍යාංගනාව සඳහන් කළේ බණක් අහලා නැහැ, දානයක් දීලා නැහැ. එහෙනම් අබුද්ධෝත්පාද කාලයක උපදින්න ඇති. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. දන් දෙන්න අවස්ථාව සමහර ලාවට පිළියෙල වුණේ නැහැ. ඒ වුණාට පෙරපින් තියෙන නිසා මේ සත්‍ය වචනේ භාවිතා කළා. පිනතුනේ අපේ ශාසනය සඳහන් කරනවා පංචශීල සමාදානීය තෙර පන්සිල් ආරක්ෂා කරපු තෙරුන් වහන්සේ. මහරහතන් වහන්සේ නම. රහතන් වහන්සේ නම. එතකොට මේ පංචශීල සමාදානීය තෙර කියලා කියන්නේ මේ ශාසනයේ ලාබාලම රහතන් වහන්සේ. අපේ ශාසනයේ අවුරුදු 7න් රහත් වෙච්ච රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් ගැන කරුණු තියෙනවා. නමුත් මේ පංචශීල සමාදානීය තෙර කියලා කියන්නේ අවුරුදු 5න් රහත් වෙච්ච කෙනෙක්. ඒකයි ලාබාලම රහතන් වහන්සේ කියලා කිව්වේ. එතකොට මේ අවුරුදු 5කින් අති උතුම් අරහත්වයේ ලබනද සංසාරේ කරලා තියෙන පින පන්සිල් ආරක්ෂා කරපු එක. අවුරුදු ලක්ෂයක් මිනිස්සුන්ට අවශ්‍ය තියෙන කාලේ. අවුරුදු ලක්ෂයක් තරම්ම කාලයක් සිටු ගෙදරක බැල මෙහෙවරකම් තමයි කරලා තියෙන්නේ. මේ බැල මෙහෙවරකම් කරන 16ට බණ අහන්න යන්න අවස්ථාවකුත් නැහැ. දන් දෙන්න යන්න අවස්ථාවකුත් නැහැ. පුද පූජාවල් පවත්වන්න වන්දනාව යන්න අවස්ථාවකුත් නැහැ. 16 කියලා කියන්නේ තමන් වැඩ කරන තැනින් කෑම සහ ඇඳුම් ලැබෙනවා. ඒ ඇයට වැටුප් ලැබෙන්නේ නැහැ. ඉතින් දිගටම කාගෙන බීගෙන ඇඳගෙන ඒ තැන් වලටම සේවය කර ඉන්නවා. ඉතින් පින්කම් කරන්න යන්න අවස්ථාවක් නැහැ. නමුත් තමන් සේවය කරන සිටුමාලිගාවේ බොහෝසේ දම්පැන් පූජා කරනවා. බොහෝ පින්කම් කරනවා. නමුත් 16න්ට අවස්ථාව නැහැ. ඒවට සහභාගී වෙන්න විවේකෙකුත් නැහැ. එක දවසක් ලැබිච්ච ඊටාම සුළු විවේකය යොදා ගන්න කල්පනා කළා සංසාරයෙන් එතර යන්න. හරි කනස්සල්ලෙන් හිටියේ පිනක් දහමක් කරගන්න නැති නිසා. ඒ ලද සුළු අවසරයෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් මුණ ගැහිලා උන්වහන්සේට වන්දනා කරලා තමන්ගේ දුප්පත්කමත් දාස භාවයත් නිසා මහ පිංකම් කරන්න අවස්ථාව නොලැබෙන බවත් කියලා නමුත් භයානක කටුක සංසාරයෙන් එතර යා යුතු බවත් සිහිපත් කරලා ස්වාමීනි මම කොයි වාගේ පිංකමක් කරන්නද කියලා අහපුවහම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මේ 16ව පංචශීලයේ පිහිටෙව්වා.
මේ සීලය ආරක්ෂා කරන්න සල්ලි මිල මුදල් උවමනත් නැහැ. මේ සීලය ආරක්ෂා කරන්න 아무තු වෙනම විවේකයක් ඕනෙත් නැහැ. මේ සමාදන් වෙච්ච සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. අවුරුදු ලක්ෂයක් විතර මේ උතුම් පංචශීලය එක දිගටම ආරක්ෂා කළා. ඒ පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදුනා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබලා අවුරුදු 5ක් විතර වයසට එනකොට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්න බුදුන් වඳින දිහා බලාගෙන ඉඳලා පන්සිල් සමාදන් වෙනවා අහගෙන ඉඳලා එයම කර්මස්ථානයේ බවට පත් වෙලා රහත් වෙනවා. අම්මයි තාත්තයි පන්සිල් ගන්නවා අහගෙන ඉඳලා පුතා රහත් වෙනවා. සංසාරේ බොහෝසේ ප්‍රගුණ කරලා සම්පූර්ණ කරලා තිබුණා මේ සීලය. එහෙමනම් මේ කතා කරන අයත් මේ දෙවිවරුත් සසර බොහොම පිං කරලා තියෙන්න ඇති. මේ ජීවිතවල යම් යම් දුප්පත්කම් අබුද්ධෝත්පාද කාලවල ඉපදීම නිසා දන් දීම් බණ ඇහිම් ආදී කටයුතු වල යෙදෙන්න අවස්ථාව නොලැබුණා වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි පින්නතුනි දැන් මෙතන සඳහන් කළේ නම් මහේසාක්‍ය දිව්‍ය ආත්ම ලැබලා හිටියා කියලා. මේ දෙවියන්ගේ තේජාන්විත ආත්ම පිළිබඳව විවිධ වශයෙන් අපි කතා කරන්න ඕනේ. චාතුම් මහා රාජික පිරිස මොන තරම්නම් තේජාන්විතද? චාතුම් මහා රාජික පිරිසට හිතාගන්න බැරි තරම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ තේජස. තව්තිසාවේ ඉපදිලා ඉන්න තවත් දෙවියන්ගේ තියෙන ආනුභාවය. පින්නතුනේ අපි දැන් මෙහෙම සඳහන් කළාම අපිට තේරෙන්නේ නැහැ චාතුම් මහා රාජික පිරිස මොනතරම් බලවත්ද කියලා. අපේ පිටකේ කරුණු දක්වනකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු 28 දෙනෙක් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ආලෝක යක්ෂයා එයින් එක්කෙනෙක්. ඊට අමතරව සුමන සමන් දෙවියොත් එයින් තව කෙනෙක්. සාතාගිර හේමවත කියන යක්ෂ සේනාධිපතිවරුද ඒ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය. නමුත් මේ අයගේ ශක්තිය අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. ආලවක සූත්‍රයේ ආලෝක යක්ෂයා ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ විනාශයට පත් කරන්න. තමන්ගේ මාලිගාවෙන් පන්නලා දාන්න. ආලෝක යක්ෂයා පර්වත වරුසාවක් වස්සවනවා. එක වෙලාවක ගස් ගල් ගලවලා අරගෙන බුදුරජාණන් වහන්සේ දිහාට හුළඟක් වගේ එල්ල කරනවා. එතකොට සඳහන් කරනවා දෙගව්වක් තියෙන ගල්. ගව් දෙකක්. සාමාන්‍යයෙන් අපි ගව්වක් කියන්නේ 74ක් විතර. එතකොට දෙගව්වක් කියලා කියම 78ක් විතර. 78ක් විතර දිග පළල ගල. එතකොට මේක මහ පොළොව යටට කොයිතරම් තියෙන්නේ නැද්ද? ඒ වාගේ මහ පර්වතයක් ගලවලා කුඩු කරනවා. එතකොට දෙගව් තුන් ගව් තියෙන පර්වත කියලා කියන්නේ. ගලවලා පළලා බුදුරජාණන් වහන්සේට එල්ල කරන්න මොන තරම් ශක්තියක් තියෙන්නේ නැද්ද? වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ යටතේ ඉන්න අය මෙහෙම ශක්තිමත් වෙනකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයාට කොහොම ශක්තියක්ද? චාතුම් මහා රාජිකය කියලා කියන්නේ දිව්‍ය තලවල තියෙන පල්ලැහැම දිව්‍ය තලයි. එහෙනම් කොහොමත් ඊට වඩා ඉහළ දිව්‍ය තලයේ අය ශක්තිමත් වැඩි වෙන්න ඉපෙයි. හැම පැත්තෙම උසස් වැඩි. එතකොට දෙවෙනි දිව්‍ය තලයට වඩා තුන්වෙනි දිව්‍ය තලයේ ඊට වඩා හතරවෙනි දිව්‍ය තලයේ ඊට වඩා අන්තිම දිව්‍ය තලයේ ඒ ශක්තිය ගැන ස්වභාවය ගැන අපිට අනුමාන කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් මෙතන මහානුභාව සම්පන්නයි කියලා ඒ කීවට ඒ මහානුභාව සම්පන්න භවයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. මම මෙහෙම සඳහන් කරන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අපිට දුර්මත ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපිත් මෙහෙම ටිකක් කරාම ඇති නේද කියලා.
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයක වෘතපද 7ක් සමාදන් වෙලා තමයි සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්නේ. පාරමිතා 7ක් සම්පූර්ණ කරනවා. ඒ පාරමිතා 7 ඇතුළේ තියෙනවා කිසිමම හේතුවක් නිසා කිසිවෙක් පිළිබඳව කේන්ති ගන්නෙ නැහැ කියලා. තව පාරමිතාවක් තියෙනවා දිවි හිමියෙන් කවදාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා. මේ ආදි වශයෙන් පාරමිතා 7ක් පූර්ණේ කරලා තමයි සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදෙන්නේ. අපේ පින්නතුන් ඒ වුණාට අහලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහිංසකයෙකුට පිහිට වෙන්න. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා දුප්පතුන්ගේ වීදිය හොයාගෙන පිණ්ඩපාතේ වඩිනකොට සක්‍ර දේවේන්ද්‍රයන්ගේ දිව්‍යාංගනාව පිරිසක් උන්වහන්සේට දන් දෙන්න පෙරමගට ආවා. දිව්‍යාංගනාව දන් දෙන්න ලෑස්ති වෙනවා දැක්ක ගමන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය වහගත්තා. දිව්‍යාංගනාවට දන් දෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ දිව්‍යාංගනාව අඬාගෙන ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන්ට කාරණාව කිව්වා. සක් දෙවිඳු සුජාතාවත් අඬගහගෙන දුප්පතුන්ගේ වීදියට ඇවිල්ලා වයස්ගත මිනිහෙකුගේ වෙස් මවාගෙන මහරහතන් වහන්සේ වඩිනකොටම තමන් අරගෙන ආපු ආහාර ටික පූජා කළා. වයසක දුප්පත් මිනිහෙක් වගේ තමයි ආවේ. ඒකයි මේ අනුග්‍රහය දුන්නේ. නමුත් පස්සේ දැනගන්නවා ඒ සක්‍ර දේවේන්ද්‍රයෝ කියලා. සක්‍ර දේවේන්ද්‍රයන්ට චෝදනා කළා. අහිංසකයෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව ඔබ ඇයි උදුරගත්තේ කියලා. ඒ වෙලාවේ මොකද්ද සක් දෙවිඳු සඳහන් කළේ? ස්වාමීනි මම දෙව් ලෝකයට අධිපති සක්‍රයා තමයි. නමුත් මම සක්‍ර දේව සම්පත්තිය ලැබුවේ අබුද්ධෝත්පාද කාලයක කරපු පින්කනුත් එක්ක. වෘතපද 7ක් සමාදන් වුණේ අබුද්ධෝත්පාද කාලයක. මම තව්තිසාවේ රජුරුව බව ඇත්ත. මේ බුද්ධෝත්පාද කාලේ හොඳට සිල් රැකලා හොඳට බණ අහලා මනාව දන් දීලා පින්කම් සම්පූර්ණ කරගත්ත අය තව්තිසාවේ ඇවිල්ලා උපදිනවා. ස්වාමීනි ඒ දෙවියෝ මගේ මාලිගාව ගාවින් යනකොට ඒ අයගේ රශ්මිය මගේ මාලිගාව ඇතුළටත් එනවා. නමුත් එච්චර රශ්මියක් මට නෑ. මගේ යටතේ ඉන්න අය මට වඩා හරි ලස්සනයි. ස්වාමීනි ඒ අය දිව්‍ය ලෝකේ ඇවිල්ලා තියෙන්නේ මට වඩා හුඟක් පින් කරලා. මොකද ඒ බුද්ධෝත්පාද කාලයකින් දිව්‍ය ලෝකේ ආපු අය. එතකොට සක්‍ර දේවේන්ද්‍ර අබුද්ධෝත්පාද කාලයක පාරමිතා 7ක් පුරලා දිව්‍ය ලෝකේ රජ වෙච්ච කෙනෙක්. ස්වාමීනි ආන් ඒකයි මට පින් මදි බවම තේරෙනවා. ඒ හින්දා මමත් පින් කරගන්න තමයි මේ ස්වરૂපය වෙනස් කරලා හරි ආවේ. ඒ නිසා චෝදනා කරන්න එපා මට අනුකම්පා කරන්න කියලා. ඒ කියන්නේ එහෙනම් බුද්ධෝත්පාද කාලයකින් දිව්‍ය ලෝකෙ ගියාය සක් දෙවිඳුටත් වඩා ලස්සනට ඉඳලා තියෙනවා. එහෙමනම් මේ කරුණ මේ විදිහට දැක්කුවේ මේ ජීවිතයේ සත්‍ය වචනය විතරක් භාවිතා කළා කියලා කීවට පෙර ජීවිතවල ඕන තරම් කුසල් සම්පූර්ණ කරලා. තව කාන්තාවක් සඳහන් කළේ ස්වාමියාගෙන් විඳින්න වෙන තාඩන පීඩන හැම ගැහැටක්ම මෛත්‍රී සිතින් යුක්තවම මම ඉවසුවා කියලා. මෛත්‍රිය කියලා කියන්නේ හරි බලවත් දෙයක්. මෛත්‍රිය කියලා කියන්නේ සත්වයාට තියෙන පුදුමාකාර ආරක්ෂාවක්. ඇය මේ උතුම් වූ මෛත්‍රී ගුණයම සම්පූර්ණ කරගෙන හිටිය බව කියනවා. වේලාම සූත්‍රයේ පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා දේශනා කළේ අන්තිමට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දෙනවට වඩා සිව්දිගින් වඩින මහා සංඝයාට කුටියක් හදලා පූජා කරන එක වටිනවා කියලා. ඊළඟට සඳහන් කළේ ඒ කුටිය හදලා පූජා කරනවට වඩා
හරියටම තිසරණ සමාදන් වෙන එක ඊටත් වඩා වටිනවා කියලා. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන්න යොමු වෙන එක තිසරණ රකින්නට වඩා තවත් හුඟක් ඉහළින් තමයි තියෙන්නේ. ඊටත් වඩා උසස් කියලා සඳහන් කළා මලක් සිඹින තරම් කාලයක් මෛත්‍රී වඩන්න පුළුවන් නම්. දැන් මේ කාරණාව හරියටම තේරුම් ගත්තේ නැත්තම් මලක් සිප ගන්න අපිට මහ වෙලාවක් කොහොමත් ගත වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් සුළු කාලයක් මෛත්‍රී වඩහම අර කෝටි ගණන් වියදම් කරලා හදාපු ආරාම පූජාවටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහ සංඝයා ඇතුළුව වේලාම සූත්‍රයේ පැහැදිලි කරන ඒ දුන්න මහ සියලුම දානයන්ටත් වඩා ආනිසංස ලැබෙනවා නම් ඒ තරම් දුක් විඳගෙන පින්කම් කරන්න ඕනේද? මලක් සිඹින තරම් කෙටි කාලයක් මෛත්‍රී කරාම මේ ඔක්කොටම වඩා ආනිසංසයි. එහෙම හිතුවොත් ඒක කවදාවත් හරියන්නේ නැහැ. ආන් ඒක නිසා මේ කාරණාව පැහැදිලි කරන තැන සඳහන් කරනවා මේ කතා කරන්නේ අර්පණා මට්ටමට දියුණු වුණ මෛත්‍රියක් පිළිබඳවයි කියලා. අර්පණා මට්ටමට දියුණු වුණා කියලා කියන්නේ ධ්‍යාන මට්ටමට හරීම කිට්ටුයි. ඒ තරම් මෛත්‍රිය දැන් දියුණු වෙලා වැඩිලා තියෙන්නේ. ධ්‍යානය ළඟ හැසිරෙනවා කියන අර්ථයයි අර්පණා කියලා කියන්නේ. ඒ තරමට ප්‍රගුණ වෙච්ච මෛත්‍රිය. එතකොට මේ කාන්තාවත් සඳහන් කරනවා ස්වාමියා ගැන මම කිසිසේත්ම කේන්ති අරගත්තේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරන තවත් සූත්‍ර ගොඩක් තියෙනවා. සමහර සූත්‍රවල සඳහන් කරන්නේ Tamanට කවුරු මොනවා කළත් ඔවුන් පිළිබඳව ද්වේෂසිතක් උපදවන්න එපා කියලා. ඒක කවදා හරි දවසක පාඩු වෙන්නේ අනික් පුද්ගලයාටද? නෑ, ඒකේ පාඩුව තියෙන්නේ ද්වේෂයෙන් සිත කිලිටු කරගත්ත ඒ පුද්ගලයාටමයි. එහෙමනම් මේ කාන්තාව සංසාරේ බොහොම මෛත්‍රී ගුණ දියුණු කරලා හිටපු කෙනෙක් වෙන්න ඇති. මේ තාඩන පීඩන මේ විදියට ඉවසගෙන නමුත් තමන්ගේ ස්වාමියාට මෛත්‍රී කරන්න පුළුවන් ශක්තියක් ලබන්න ඇති. තව සමහර අය කිව්වේ කැකිරි දන් දුන්නා. තව අය කිව්වේ තිඹිරි දන් දුන්නා. තව කෙනෙක් කිව්වේ බොරළු දමන ගෙඩියක් දන් දුන්නා. තව කෙනෙක් කිව්වේ උග්ගහක් දන් දුන්නා. බොහොම සුළු දේවල්. නමුත් අපි කතා කළා සංසාරේ හුඟක් ප්‍රගුණ කරලා තියෙන්න ඇති ಗುಣධර්ම කියලා. ඒකට උදාහරණයක් අපි කිව්වොත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකට යන ක්‍රීඩිකාවක් එහෙම නැත්නම් ක්‍රීඩකයෙක් තවත් නොයෙක් ජාත්‍යන්තර රටවල් වලින් ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවොත් එක්ක තරඟ වලට අවතීර්ණ වෙලා ඒගොල්ලෝ කරන වැඩේ අපිට ගිහිල්ලා කරන්න පුළුවන්ද? අපිට ඒක කොහොමවත් කරන්න බෑ. අපිට කරන්න බැරි නමුත් ඒ අයට කරන්න පුළුවන් වෙන්න හේතුව තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් පුහුණු වෙලා ඒ කට්ටිය ඒ සම්බන්ධයෙන් විශාල අත්දැකීම් සමුදායක් අරගෙනයි තියෙන්නේ. ඒ අත්දැකීම් එකක්වත් අපට නැහැ. ඒ හින්දා ඒ ක්‍රීඩා පිටියට ගිහිල්ලා ඒ වැඩේ අපිට කරන්නත් බෑ. නමුත් මේ ජීවිතවල ඊටාම දුප්පත් වෙලා ඉපදිලා හිටියට මේ අය සංසාරේ දන් දෙන්න මෛත්‍රී වඩන්න හොඳට ප්‍රගුණ කරලා ඉඳලා තියෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර මනාව සංවර කරගෙන කටයුතු කරන්න ඇති මේ ජීවිතෙත් වාක් සත්‍යම සම්පූර්ණ කරගන්න. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ වාක් සත්‍ය හරි ප්‍රබලයි කියලා. ලෝකයේ තියෙන උතුම්ම රසය සත්‍ය රසයයි. ආලවක සූත්‍රයේ සඳහන් කළේ එහෙමයි. ලෝකයේ තියෙන උතුම්ම රසය සත්‍ය රසයයි. එහෙමනම් එතන සඳහන් කරන වාක් සත්‍ය පිළිබඳව කෙනෙකුට පුළුවන් නම් සත්‍ය වචනයම භාවිතා කරන්න එය පාවිච්චි කරලා සත්‍යක්‍රියාවක් පවා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන අදහස් දක්වන්නේ ජාතක පාළියේ තියෙන වට්ටක ජාතකයෙන්. අපේ මහා බෝසතාණන් වහන්සේ වටුවෙක් හැටියට ඉපදුනා. ඉපදිලා දවස් කීපයයි.
දැන් මේ වටුව ජීවත් වෙන ප්‍රදේශයේ ලැබුගින්නක් ඇති වෙලා. වනාන්තරයේ දවාගෙන සත්තුන්ගේ ජීවිතත් පුලුස්සගෙන ලැබුගින්න වේගෙන් පැතිරෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. වටුපැටියගේ අම්මයි තාත්තයි වටුපැටියක් කූඩුවේම දාලා ජීවිතේ හොයාගෙන යන්න ගියා. අන්තිමට වටුපැටිය සත්‍යක්‍රියාවක් කළා. මේ සත්‍යක්‍රියාවක හැම වෙලාවෙම තමන්ගේ ගුණයක් තියෙන්නම ඕනේ. තමන්ගේ ගුණයක් කියලා කියහම තුනුරුවන් සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සත්‍යයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සත්‍යයි කියලා අදහස් කරාම දස පාරමිතා පිරූ බවත් සත්‍යයි. ෂඩ්වර්ණ රශ්මි මාලාවත් සත්‍යයි. මහා පුරුෂ ලක්ෂණත් සත්‍යයි. මේ ඔක්කොම අන්තර්ගතයිනේ බුදුරජාණන් වහන්සේ සත්‍යයි කියලා කියහම. ධර්ම රත්නයත් සත්‍යයි. ආර්ය මහා සංඝ රත්නයත් සත්‍යයි. ඒ වගේම මමත් අහවල් කාරණාව මෙච්චර කාලයක් හරියටම සම්පූර්ණ කරපු බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මේ විදිහට මට යහපතක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළොත් ඒ සත්‍යක්‍රියාව මුදුන්පත් වෙනවා කියලා සඳහන් කරනවා. එහෙනම් වටුපැටිය කොහොමද සත්‍යක්‍රියා කළේ? ලැබුගින්න පැතිරීගෙන එනවා. මගේ අම්මයි තාත්තයි මම දාලා ගියපු බව සත්‍යයි. මට පියාපත් දෙකක් තියෙනවා. නමුත් ඒ පියාපත් වලින් තවම ඉගිලෙන්න බැරි බව සත්‍යයි. මට පාද දෙකක් තියෙනවා. නමුත් ඒ පාද දෙකෙන් තවම ඇවිද ගන්න බැරි බව සත්‍යයි. මෙහෙම සත්‍යක්‍රියා කරලා අන්තිමට කියනවා එම්බා මහගින්න නැවතියන් කියලා. සඳහන් කරන්නේ හුළුවත්තක් වතුරේ ඔබහම කොහොම නිමෙනවද? මේ පැතිරිලා එන මහ ලැබුගින්න එතනම එහෙම්මම නිමිලා ගියා කියලා. මේ වටුපැටියගේ සත්‍යක්‍රියාව. එහෙනම් තමන් ගාව තියෙන සත්‍යයක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව මේ වාක් සත්‍ය පිළිබඳව තවත් කරුණු බොහෝමයක් අපේ සූත්‍රවල සහ ධර්මයේ තැන් තැන්වල සඳහන් කරලා තියෙනවා. මත්ස්‍ය ජාතකයේ ඒත් සත්‍යක්‍රියාවක් ගැනයි කියන්නේ. අපේ මහ බෝසතාණන් වහන්සේ විශාල මත්ස්‍යෙක් වෙලා ඉපදිලා. සඳහන් කරනවා එදත් ඉපදුනේ මෙදත් ජේතවනාරාම පොකුණ පිහිටලා තියෙන තැනම එදත් විශාල පොකුණක් තිබුණා. ඒ පොකුණේ මාළුවෙක් හැටියට තමයි ඉපදුනේ. ග්‍රීෂ්ම කාලයක් ඇවිල්ලා ප්‍රදේශයේ වැව් ඇලදොල ගංගා ඔක්කොම හිඳිලා ගියා. නමුත් ජලය ආශ්‍රය කරගෙන ජීවත් වෙන මාළුවන්ට වාගේ අයට අනාරක්ෂිත බවක් ඇති වුණා. දවසින් දවස වතුර ටික වේලුණා. මේ මත්ස්‍යෝ මඩ හාරගෙන මඩ යටට ගිහිල්ලා ජීවත් වුණා. ඒ වුණාට උකුස්සෝ කපුටෝ වාගේ අය දන්නවා මේ මඩ ගොඩේ මාළු ඉන්නවා කියලා. ඒගොල්ලෝ මඩ දිගේ ඇවිදගෙන ඇවිල්ලා මෙතන සත්තු ඉන්නවා කියලා හිතෙනකොට එතන හාරලා පන පිටින්ම හොටෙන් කොටලා ඇදලා එළියට අරගෙන දඟලක් දීම කාලා ඉවර කරනවා. මේක දැක්කා මහබෝසතාණන් වහන්සේ. උන්වහන්සේත් මාළුවේ. ආන් එදා කල්පනා කළා මගේ සහෝදර වර්ගයාගේ දුක නැති කරන්න ඕනේ. ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්න ඕනේ කියලා. ඉතින් වලාහක දෙවියන්ට කතා කළේ එම්බා පජ්ජුන්න දෙවියනි. වහ වරුසාව ලැබලා දෙන්න කියලා. මොකක්ද ඒකට කරපු සත්‍යක්‍රියාව? මත්ස්‍ය ජාතියේ ඉපදිලා දැන් මෙච්චර කාලයක් මාළුවෙක් වෙලා ඉපදිලා හිටියට එදා ඉඳලා අද වෙනකම්ම කිසිම සතෙකුගේ ජීවිතයේ තොර නොකළ බව සත්‍යයි. මගේ ආහාරය පිළිබඳව කිසිම සතෙක් මං අනුභව නොකළ බව සත්‍යයි. ආන්ගේ බලයේ සත්‍යයක් නම් වහ වරුසාව ලැබෙන්න ඕනේ. කපුටු සමූහයාගේ නිධානය නැති කරන්න ඕනේ.
කපුටන් ශෝකයට පත් කරන්න ඕනේ. මොකද්ද කපුටන්ගේ නිධානය? මඩේ ඇවිදගෙන ගිහිල්ලා මාළු අල්ලගෙන කන්න හොඳ පහසුකමක් තිබුණා. ඒක තමයි කපුටු නිධානය. කපුටන්ගේ නිධානය නැති කරන්න ඕනේ. කපුටන්ට ශෝකය උපදවන්න ඕනේ. නමුත් මගේ සහෝදර පිරිසගේ ශෝකය නැති කරන්න ඕනේ. එම්බා පජ්ජුන්න දෙවියනි වරුසාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. සඳහන් කරනවා මොහොතක් ගියේ නෑ. සිව් දිගින් මහ වලාකුළු එකතු වෙලා ධාරානිපාත වරුසාවකින් මුළු සවැත් නුවර අවට ප්‍රදේශයේම තෙමුවා කියලා. එතකොට මොකක් නිසාද මේ ශක්තිය හොයාගත්තේ? සත්‍ය නිසා. ඇත්ත කතා කරපු නිසා. දීපායන චරිතය, අදිමුක්ත සාමණේර චරිතය, හාරිත තාපස චරිතය මේ ආදි වශයෙන් සත්‍ය වචනේ බලය පෙන්වන ජාතක කතා රාශියක් අපේ ජාතක පාළියේ තියෙනවා. මේ ඇත්ත කතා කරනවා කියන එක එච්චරම වටිනවා. මෙලවත් මිනිස්සු අතර බොහොම ප්‍රශංසාවෙන් කතා කරන පුද්ගලයෙක් බවට පත් වෙලා කීර්තිය වැඩි වෙලා පැතිරිලා ගිහිල්ලා මරණයට පත් වුණාම සුගතිගාමී ජීවිතයක් ලබන්න තරම් ඒ කුසලය හරි බලවත්. එතකොට මේ ඉන්ද්‍රියන් අපි සියලු දෙනාටම හම්බුනේ සංසාරේ හුඟක් පින් කරපු නිසා. සමහර අයට කට තිබුණට කතා කරන්න බෑ. සමහර අයට කට තියෙනවා කතා කරන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නලා තියෙනවා අපිට කටින් කරන වැරදි 4ක් තියෙනවා කියලා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට මේ 4ම අකුසල්. නමුත් මට කතා කරන්න පුළුවන් කටක් දිවක් ලැබුණේ පෙර කරපු පුණ්‍ය මහිමයක් නිසා. පින් කරලා ලබාගත්ත මේ ඉන්ද්‍රිය ආපහු පව් කරන්නද තියෙන්නේ? එහෙනම් බොරුවක් කියවෙන්න යන මොහොතක් ගානේ හිතන්න ඕනේ. පෙර කරපු කුසල් වියදම් කරලා ලබාගත්ත මුඛය සතර පායට යන්න නොවෙන්න ඕනේ. ඒ නිසා ඇත්ත පාවිච්චි කරන්න ඕනේ. වාක් සත්‍ය හරි ප්‍රබලයි කියලා සඳහන් කළේ ඒකයි. එහෙනම් ධර්ම දේශනාව නිමා කරන්නත් අපිට කාලය ඇවිල්ලා තියෙන නිසා අපි නැවත සාරාංශයක් කතා කළොත් එක දිව්‍යාංගනාවක් සඳහන් කළේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ සත්‍ය වචනේ පමණක් භාවිතා කරපු නිසා මම දිව්‍ය ලෝකෙට ආවා. ස්වාමියා සම්බන්ධයෙන් කේන්ති නොගත්ත නිසා මට දිව්‍ය ලෝකෙ එන්න පාර හැදුනා. කැකිරි දීලා, තිඹුරි දීලා, බොරළු දමන ගෙඩි දීලා, උග්ගස් දීලා දිව්‍ය ලෝකෙ ආපු අය ගැන කරුණ දක්වනවා. නමුත් ධර්ම කාරණාව මෙහෙම පෙන්නලා තියෙනවා. අපි දැනගන්න ඕනේ මේ අය මේ ජීවිතේ මේ විදිහට දුප්පත් වෙලා හිටියත් පෙර ජීවිතවල අනන්ත සිල් රැකලා බොහෝසේ දන් දීලා ලබාගත් ශක්තියයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඇත්ත විතරක් කතා කරලා බොහොම ස්වල්ප දෙයක් විතරක් දානයකට දීලා සුගතියක් සහ නිවනක් බලාපොරොත්තු වෙනවා නම් ඒක අපටම වැරදිච්ච තැන. පෙර පින් මදි වගේ කියන කාරණාව හොඳටම තේරෙනවා. ආන් ඒ නිසා වහවහ බොහෝ කුසල් රැස් කරගෙන සත්‍ය වචනේ නිතර භාවිතා කර කේන්තිය ජීවිතෙන් ඈතටම පන්නලා දාලා කටයුතු කරමින් සංසාරයෙන් එතර යන්න මේ පින්නතුන්ට මේ ධර්මාවවාදයේ ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාව අද දේශනා කරවන්න දායකත්වයේ ලබා දෙන්නේ පානදුර අලුබෝ මොල්ල පදිංචි සමිත බණ්ඩාර, තනූජා බණ්ඩාර හා නෙළුම් බණ්ඩාර ඇතුළු සදැහැති පිරිසක්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. මීට අවුරුදු 3කට ඉහත මිය ගිය සිසර කුමාර බණ්ඩාර පියාණන්, අවුරුදු 7කට කලින් මිය ගිය ඒ.එම්. සෝමදාස පියාණන්,
එස්.වී. බණ්ඩාර මෑණියන්, බිහඳු බණ්ඩාර පුතණුවන්, බී.එස්. බණ්ඩාර සීයාට, කුසුමා අබේසේකර නැන්දා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා නිමලාවතී ජයවීර මවට නිදුක් නිරෝගී සුවය උදා වේවා. රෝගීව සිටින අයි.ජී. පෙරේරා මාමාට නිරෝගී සුව උදා වේවා. අකිඳුහා මෙනාරා බණ්ඩාරගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. දේශකයන්න් වහන්සේට නිරෝගී සුව ලැබේවා. ධර්ම දේශනාවට සහභාගී වූ සියලු දෙනාටම නිරෝගී සුවය සඳහා මේ කුසල් හේතු වේවා. අවසානයේ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.